නර්මනයට ආයුබෝවන් කියන ගමන් අද අපූර්ව කතාබහකට එකතු වෙන්න සුවිශේෂී පුද්ගලයෙක් ඇවිල්ලා ඉන්නවා. මේ පුද්ගලයාගේ විශේෂත්වය කිව්වොත් එහෙම වසර ගණනාවක අත්දැකීමුත් එක්ක තමයි කතා කරන්නේ පළපුරුද්ද අත්දැකීම සහ ඒ සැබෑ තත්ත්වයේ behind the scene එහෙමත් නැත්නම් තිරෙන් පිටුපස දේවල් කතා කරන්න තමයි ආවේ. විශේෂයෙන්ම ඔබ කියන්න ප්‍රථම වතාවට ගුවන් ගමනක යෙදුණු අවස්ථාවේදී ඔබට ඇතිවෙච්ච තිගැස්ම කොහොමද? ඉතින් ඔබ නිතර ගුවන් ගමන් වල යෙදෙන එක්කෙනෙක් නම් ඒ තිගැස්මේ අඩුවක් තියෙන්නත් පුළුවන්. නමුත් තාමත් කිසිම ගුවන් ගමනක යෙදිලා නැති එක්කෙනෙක් නම් ඔබ ඒ කවදාද සිදුවෙන්නේ කියලා ඉවරලා බලාපොරොත්තු වෙන්නත් ඇති. මොකද මේ දවස්වල ගුවන් ගමන් ඇන හිටලා තියෙන බොහෝ දුරට. ඉතින් වසර 30ක කාලයක් ගුවන් කපිතාන්වරයෙකු එහෙමත් නැත්නම් ෆ්ලයිට් කැප්ටන් කෙනෙක් හැටියට සේවය කරන, තාමත් සේවය කරන, ඒ වගේම ගුවන් පැය 20000කට අධික කාලයක් ගුවනේ ගත කරපු අපූර්ව සුවිශේෂ ගුවන් කපිතාන්වරයෙකු එක්ක තමයි අපි කතා කරන්නේ. එතුමාගේ විශේෂ දක්ෂතා රාශියක් තියෙනවා ගුවන් නියමයක ගුවන් කපිතාන්වරයෙකුට අමතරව. ඒවා අතරින් අපිට මතක් කරන්න පුළුවන් එතුමාගේ ඉන්ටීරියර් ඩිසයින් එහෙමත් නැත්නම් ගෘහස්ත අලංකාරණය පිළිබඳ ඔහුට තියෙන දැනුම දක්ෂතාවය සහ මේ ක්ලාසික් කාස් නැත්නම් බොහොම පැරණි වටිනාකමින් යුත් වාහන එකතු කිරීම, කාර් එකතු කිරීම සහ රෙස්ටෝරන්ට් නැත්නම් මේ අවන්හල් නිර්මාණය කිරීම සහ අවන්හල් පවත්වාගෙන යාම සහ තවත් නොයෙකුත් දක්ෂතාවයන් රාශියකට හිමිකම් කරන අපූර්ව ගුවන් නියමයෙකු අද අපේ කතාබහට එකතු වෙනවා. අපි බලමු එතුමත් එක්ක කරන්න තියෙන රස සාකච්ඡා කොහොමද කියලා. මේ කවුරුකුත් නෙමේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් කපිතාන්වරයෙකු ලෙස වර්තමානයේ සේවය කරන කපිතාන් ශෛල මෙන්ඩිස් මහත්මයා අද අපේ කතාබහට එකතු වෙනවා. ඉතින් කැප්ටන් මම දන්නවා බොහොම කාර්යබහුල පුද්ගලෙක්, හැම වෙලේම බිසි. සමහර වෙලාවට කැප්ටන්ට කතා කරොත් ඉන්නේ අද ලන්ඩන් කියනවා, නැත්නම් තායිලන්ඩ්, ටෝකියෝ, මොස්කව් ඔය වගේ තැන්වල කියනවා. ඉතින් මේ දවස්වල කොහොමද කැප්ටන් මේ දවස්වල ගෙදරද ඉන්නේ? එහෙමත් නැත්නම් මොනවද මේ දවස්වල අලුත්ම තොරතුරු? කොරෝනා සමග ෆ්ලයින් ටිකට් මම මෙහෙම කියන්නම්කෝ. අපිට සෝබාධර්මයේ විසින් දෙහි දීලා තියෙනවා. ඉතින් ඇඹුල් දෙහි. ඉතින් අපි ඒක ඇඹුල අඩු කරගෙන නැත්නම් ඒක ලයිම් ජූස් එකක් වගේ වැඩි සීනි දාන්න නැතුව, සීනි හදාගන්න නැතුව සෝබාධර්මයත් එක්ක ජීවත් වෙන්න ඉතින් පුරුදු වෙන්න බලනවා. එතකොට මේ කැප්ටන් මේ PCR කරන එක කොහොමද සාමාන්‍යයෙන් මේ ක්‍රූ එකට එමත් නැත්නම් කොක්පිට් ක්‍රූ, කැබින් ක්‍රූ ඒගොල්ලෝ දෙගොල්ලන්ටම PCR නිතරම කරනවද? කොහොමද ඒ අත්දැකීම? ඔව් අපි PCR කරනවා. PCR කරනවා මේ සමහර වෙලට අපි ෆ්ලයිට්ස් යන්න ඉස්සෙල්ලා PCR එකක් කරනවා. ඊට පස්සේ ෆ්ලයිට් එකක් ගිහිල්ලා ඇවිල්ලා කරනවා. සමහර වෙලට අපි හොස්පිටල්ස් වලට ගිහිල්ලා අපිට කරන්න ඕන හැටියට PCR කරනවා. ඒක අපේ කම්පැනි එකේ තමයි, කම්පැනි එකේ සිවිල් ඒවියේෂන් එකයි කියන හැටියට තමයි අපි PCR කරන්නේ. ඒ වගේම අපිට ක්වොරන්ටයින් වෙන්න වුණොත් අපි ක්වොරන්ටයින් වෙනවා. ඉතින් මම දැනට මම PCR නැතිවෙන්න මම PCR 30කට 35කට ගණන් කරලා තියෙනවා. ඔව් මේ දැන් මේ අපි දන්නවා මේ සැනිටයිසේෂන්, පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්, මේ ට්‍රේන්ස්, බසස් ඔය වගේ දේවල් නිතරම සැනිටයිස් කරනවා කියලා. කොහොමද මේ එයාලයින්ස් නැත්නම් එයාක්‍රාෆ්ට්ස් ගුවන් යානා කොහොමද සැනිටයිස් කරන්නේ සහ කොච්චර රෙගියුලර්ලි කොච්චර මේ නිතරම සැනිටයිස් කරනවද? කොහොමද සැනිටයිසේෂන් process එක කැප්ටන් කොහොමද ඒක වෙන්නේ? ඔව් ප්ලේන් සැනිටයිස් කරනවා. ඉස්සරට වැඩි අමතරව දැන් අලුත් රෙගියුලේෂන්ස් ඇවිල්ලා තියෙනවා COVID-19 එකත් එක්ක. ඉතින් ඒකින්ද එන්වයරන්මන්ට් ප්‍රොටෙක්ෂන් ඒජන්සි එකෙන් අනුමත කරපු විෂබීජනාශක භාවිත කරමින් දැන් ප්ලේන් සැනිටයිස් කරනවා. අපි දන්නවා ඉතින් කොක්පිට් ක්‍රූ, ඒ වගේම කැබින් ක්‍රූ රටවල් වලට ගියාම ඒගොල්ලන්ට ලේઓවර්ස් හම්බ වෙනවා. එහෙමත් නැත්නම් දවස් කීපයක් හොටෙල්ස් වල ගත කරන්න chance එක හම්බ වෙනවා. chance එක නෙමෙයි ඇත්තටම resting time. හැබැයි අමතක කරන්න බෑ මේ වෙලාවල් වල එළියට යනවා, shopping කරනවා, තමන්ගේ යාළුවන්ව මිතුරන්ව හම්බ වෙනවා. ඉතින් ওই වගේ දේවල් තාම තියනවාද කැප්ටන්? කොහොමද මේ දවස්වල මේ ස්ටේ එක පිට රටවල් වලට ගියාම? අපි ඩෙස්ටිනේෂන් එකට ගියාම කෙලින්ම එයාක්‍රාෆ්ට් එකෙන් අපි හොටෙල් එකට යනවා. හොටෙල් එකේ කාමරේට ගියාම කාමරේට අපිට එළියට එන්න බෑ. ඉතින් අපේ කෑම බීම ඔක්කොම අපි කාමරේට ගෙනල්ලා තමයි කන්නේ. ඊට පස්සේ අපෝ ෆ්ලයිට් එක එන දවසට අපි පිටත් වෙන දවසට හොටෙල් එකෙන් කෙලින්ම එයාපෝට් එකට එනවා අපේ ෆ්ලයිට් එකට. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කැප්ටන්ගේ දක්ෂතාවයේ තියෙන්නේ ගුවන් යානයක් ලෝකෙ වටේ ගෙනියන්න විතර නෙමෙයිනේ. අර මම කිව්වා වගේ තවත් දක්ෂතා ගොඩාක් තියෙනවානේ.
ඉතින් ඊට අමතරව කියන්නේ කැප්ටන්ගේ පවුලේ විස්තර අපි දන්නවා බොහොම හැන්සම් ඒ වගේම ටැලන්ටඩ් ඉන්ටෙලිජන්ට් බොයිස්ලා ඉන්නවා සන්ස්ලා. ඉතින් ඕවත් එක කියන්නකෝ වයිෆ්ගේ එහෙම නැත්නම් දරුවන්ගේ විස්තර මොනවද කියලා ඉවරලා. මම 1991 බැන්දේ මගේ වයිෆ් ඒ දවස්වල හොංකොං වල වැඩ කර හිටියේ. ඉතින් අපේ වෙඩින් එක අපි කරේ ගත්තේ හොංකොං වල. දැන් මට ඉන්නවා පුතු දෙන්නෙක්. එක්කෙනෙක් 27යි අනිත් එක්කෙනා 23යි. ලොකු එක්කෙනා කැම්බෝඩියා වල එයාර්ලයින් එක කෝපයිලට් කෙනෙක් හැටියට වැඩ කරනවා. දැන් මේ දවස්වල කොළඹ ඉන්නේ. අනිත් එක්කෙනා අවුරුදු 23යි. එයා සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් ඕස්ට්‍රේලියාව වල. බොහොම සන්තෝෂයි. ඉතින් දැන් කැප්ටන් පාසල් අවධිය අවසන් කරලා මේ වෘත්තිමය වශයෙන් යම්කිසි ක්ෂේත්‍රයක් හොයන කාලේ කොහොමද මේ ෆ්ලයින් වලට එහෙමත් නැත්නම් ගුවන් යානා ක්ෂේත්‍රයට කැමති වුණේ සහ කොහොමද ආරම්භය ගත්තේ කියලා කිව්වොත් එහෙම මේ ඉන්ටර්වියුස් කෝල් කරන ආපෝස්ට් වේකන්සිස් තියෙන අවුරුදු දෙකෙන් පස්සේ අවුරුදු දෙක ඉවරනත් එක්ක ශ්‍රී ලංකන් එයර්ලයින්ස් වල වේකන්සිස් ආවා. ඊට පස්සේ මම ශ්‍රී ලංකන් එයර්ලයින්ස් ජොයින් වෙලා මම අදටත් දැන් මේ කැප්ටන් කෙනෙක් හැටියට ශ්‍රී ලංකන් එයර්ලයින්ස් වල ෆ්ලයි කරනවා. මේ ඒ අතරේ මගේ ළමයිනුත් ලොකු වෙලා මම ඒගොල්ලොත් ගිහිල්ලා ඉවරලා මගේ ලොකු පුතා ගිහිල්ලා පයිලට් ලයිසන් අරගෙන ඉවිලා දැන් වැඩ කරනවා. මගේ පොඩි එක්කෙනෙක් දැන් යුනිවර්සිටි වල කරලා. ඊට උග තමයි මගේ ජීවිතේ කැරියර් එක මේ ෆ්ලයිට් කැරියර් එක. ඔබ දන්නවනේ පියාසර කරනකොට අඩි 35000ක් 42000ක් උඩින් කොච්චර වගකීමක් තියනවද කපිතාන්වරයෙකුට. ඉතින් කැප්ටන් අපිට කියන්නකෝ කැප්ටන්ට තියෙන රෙස්පොන්සිබිලිටි එක එහෙමත් නැත්නම් මොන වගේ වගකීමක්ද තියෙන්නේ මේ ගුවන් ගමනක හැම ගුවන් ගමනකම අපි හිතමු පැය 3ක පැය 1ක එහෙමත් නැත්නම් පැය 12ක 14ක උනත් ඒ වගකීම ඒ විදිහමයි. අපිට කියන්නකෝ ඒ වගකීම කොහොමද කියලා. මේක අභියෝගාත්මක රැකියාවක්. අපි හැමදාම අභියෝග වලට මොහොන දෙන්න වෙනවා. ස්පෙෂලි කාලගුණයත් එක්ක අනිත් රස්සාවල් එක්ක සංසන්දනය කරනකොට අපිට තියෙනවා ඩියුටි ටයිම් රෙගියුලේෂන්ස් තියෙනවා ෆලෝ කරන්න ඕනේ. ඒක සිවිල් ඒවියේෂන් එකේ ශ්‍රී ලංකන් එයර්ලයින්ස් වලින් DGC එක අප්‍රූව් කරලා ශ්‍රී ලංකන් එයර්ලයින්ස් වලින් අපිට දීලා තියෙන ඩියුටි ටයිම් රෙගියුලේෂන්ස් තියෙනවා. ඉතින් අපි පැය 8ක් හෝ 10ක් හෝ වැඩ කරාම ඊට පස්සේ අපිට රෙස්ට් පීරියඩ් එකක් තියෙනවා. අපි ඒ රෙස්ට් පීරියඩ් එක අරගෙන තමයි අපිට ඊළඟ ෆ්ලයිට් එකට යන්න පුළුවන්. නැත්නම් අපි එක ෆ්ලයිට් එකක් කරලා ඇවිල්ලා ආපහු මේ කම්පැනි එකෙන් අපි අරින්නේ ඊළඟ ෆ්ලයිට් එකට අතපය දෙකින් නැගලා යන්න කියලා. මොකද ඒ සේෆ්ටි ඉන්වොල්ව්මන්ට් කින්ද අපිට මේ ඒ විදිහේ ඩියුටි ටයිම් රෙගියුලේෂන්ස් එක තමයි අපි වැඩ කරන්නේ ෆ්ලයි කරනකොට. මේ අනිත් එක ඩවුන් මේ ප්ලේන් එකේදී ගුවනේදී ඕනම අවස්ථාවකදී මේ අපිට කියලා තියෙන රෙගියුලේෂන්ස් වලින් පිට ගිහිල්ල ඉවරලා තීරණයක් ගන්න සම්පූර්ණ අයිතිය වල තියෙනවා මේ පැසෙන්ජර්ස් ලගේ ක්‍රූ එකේ එයාක්‍රාෆ්ට් එකේ සේෆ්ටි එකට. මොකද හැම දෙයක්ම එකෙන් එකට සඳහන් කරන්න බෑනේ. ගොඩක් රෙගියුලේෂන්ස් තියෙනවා ගයිඩ්ලයින්. මෙහෙම වුණා මෙහෙම. ඉතින් සමහර ඩිසිෂන්ස් ගන්න වෙනවා අපිට මේ පොතෙන් පිට ඩිසිෂන්ස්. ඒවා අරගන්නකොට අපි ඉතින් හිතලා බලලා ගොඩක් ඒවා ඉතාලම කෙටි කාලයකදී අපි ඩිසිෂන්ස් ගන්න ඕනේ. ඉතින් ඒ ඕනම දෙයක් අපි කරන එකක් කරන්න ඕනේ පළවෙනියටම සේෆ්ටි එක පදනම් කරගෙන. මොකද මේ මට කම්පැනි එකෙන් දෙනවා මේ ඩොලර් මිලියන 300කට වැඩිය වටින ඒරෝප්ලේන් එකක්. ඉතින් ඒ ඒරෝප්ලේන් එකට මම රෙස්පොන්සිබිලිටි එකක් ගන්න මම මේ ෆ්ලයිට් එක කරන්න ඉස්සෙල්ලා ඒක අස්සම් කරලා තමයි මම මේ ෆ්ලයිට් එකට යන්නේ. ඉතින් අපේ ෆ්ලයිට් ප්ලෑන් එක අපි අස්සම් කරන්න ඕනේ. ඉතින් අස්සම් කරා කියන්නේ මම ෆ්ලයිට් එක මුල් ෆ්ලයිට් එකට රෙස්පොන්සිබිලිටි. ඉතින් ෆයිනල් අතොරිටි එක මගේ එයාක්‍රාෆ්ට් එකට පැසෙන්ජර්ස්ලටයි ක්‍රූයි ඔය මුළු එයාක්‍රාෆ්ට් එක මේක තමයි මගේ ෆයිනල් අතොරිටි එක. ඒක තමයි කැප්ටන්ගේ රෙස්පොන්සිබිලිටි. that's my responsibility. එතකොට මෙච්චර මේ වගකීමක් තියෙන වෘත්තියකදී ඔබ පීඩාවට පත් වෙච්ච අවස්ථාවක් තියෙනවද? එහෙමත් නැත්නම් ස්ට්‍රෙස්ෆුල් වෙච්ච, එහෙමත් නැත්නම්
අධික පීඩනයකට ඇවිල්ලා ඔබ තීරණයක් ගන්න අවස්ථාවල් එන්න පුළුවන්ද? එහෙම ආපු අවස්ථා තියෙනවද? කොහොමද ඒ රෝල් එක අපිට විස්තර කරනවා නම් එහෙම? Yes, Don. Yeah, it's stressful, but like other jobs, අනිත් මේ fields වල ඉන්න ඒගොල්ලන්ට වගේ ඔය like physicians ලා, IT managers ලා, financial surgeons ලා, military personnel ලා. ඉතින් ඔය අතරේ ඉතින් අපිත් ඉන්න firefighters ලා ඉන්නවා මේ ඔය අතරේ අපිත් ඉන්න අපේ රස්සාවත් stressful රස්සාවක්. I think best thing is stress එක avoid කරන එක. You must not get into stress to avoid stress. ඉතින් ඒකේ විදිහේ stress relief කරන ඉතින් ගොඩක් ඒවා තියෙන තමයි ඉතින් රස් මට නම් කියන්න තියෙන්නේ ගෙදර සාමාන්‍ය මේක ගෙදර ප්‍රශ්න මේ ඔෆිස් එකට ගෙනියන්න එපා. ඔෆිස් එකේ ප්‍රශ්න ගෙදර ගෙන්න එපා. ඒතර ගොඩක් ස්ට්‍රෙස් එකෙන් ගොඩක් භාගයක් ස්ට්‍රෙස් එක අඩුයි. ඉතින් යන්නේ ඒක ස්ට්‍රෙස් රිලීෆ් එකට. තමයි වැඩ කරලා ආවට පස්සේ මේ වෙන ඇක්ටිවිටිස් එකකින් ඉතින් ගොඩක් ස්ට්‍රෙස් එකට හරියට රෙස්ට් කරලා අර දැන් අපි සාමාන්‍ය පයිලට්ස්ලා ඇටියට අපි රස්සාවට ගිහිල්ලා ඇවිල්ලා මේ අපේ ගොඩක් මේ එයාලේ ඉන්ඩස්ට්‍රි වල ඉන්න අය ඒගොල්ලෝ මේ ස්පෝර්ට්ස් කරනවා, අරවා කරනවා, ගෝල්ෆ් ගහනවා, අරවා මේව කරන ඉතින් අනිත් ඇක්ටිවිටීස් වල ඉන්වෝල්ව් වෙලා ඊට පස්සේ හරියට ප්‍රොපර් රෙස්ට් එකක් කරන හරියට තම රෙස්ට් කරලා ෆ්ලයිට් එකට යන්න ඉස්සෙල්ලා මේ අඩුගානේ පැය පහක් හයක්වත් හොඳට නිදිගෙන රෙස්ට් කරලා තමයි අපි ෆ්ලයිට් එකට යන්නේ. ඉතින් එතකොට අපිට ඔය ස්ට්‍රෙස් ලෙවල් එක ගොඩක් අඩුයි. ඒක තමයි අර ස්ට්‍රෙස් ලෙවල් එක අඩු කරගන්න තියෙන විදි මට කියන්නේ ඒ විදිහට තමයි. කැප්ටන් දැන් මේ අපි හොඳට එයාක්‍රාෆ්ට් එකකට යනවනේ පැසෙන්ජර් කෙනෙක් හැටියට. නමුත් අපි දන්නේ ඇතුළේදී අපිට වමනේ දායිද එහෙම නැත්නම් ඔළුව කැරකුම හැදෙයිද නැත්නම් මොන වගේ මෙඩිකල් කන්ඩිෂන් එකක් එයිද කියලා. ඉතින් එහෙම වුණොත් එහෙම මොකද්ද ගන්න තීරණය ක්‍රූ එක එහෙම නැත්නම් මේ කැප්ටන් මොකද්ද මේ වගේ අවස්ථාවකදී අපිට හරවන් එන්නත් බෑ හදිසිය බාන්නත් බෑ. මේ වගේ අවස්ථාවලදී කැප්ටන් කෙනෙක් හැටියට ඔබ මොකද්ද ඔබට තනි තීරණ ගන්න පුළුවන්ද? ඔබගේ පෞද්ගලික තීරණ ක්‍රියාමාර්ගයට ගන්න පුළුවන්ද? We are talking about medical emergency. Medical emergencies ඒක මේ done ඒවා හැම කම්පැනි එකකම එක procedures තියෙනවා. නමුත් මම general procedure එකට කියන්නම්. මේ medical emergency එක අපිට කොටස් දෙකකට ගන්න පුළුවන්. එකක් health related මේ medical emergencies අනිත් එක මේ injuries මොනවාරි passenger කෙනෙක්ගේ බෑග් එකක් අරින්න ගිහිල්ලා ඒක ඔලුවට වැටිලා කකුලට වැටිලා හරි මොන හරි වෙලා තුවාල වෙලා ඒක අපිට ගන්න පුළුවන් මේ injury related health මේ medical issue එකකට අනිත් එක health related issues මේ medical emergency එකක් වුණාම අපිට කරන්න මේ pilots වැඩිට අපිට කරන්න කොටසක් තියෙනවා මේ කොටසක් තියෙනවා මේ කැබින් ක්‍රූ එකට කරන්න දෙන. ඉතින් පළවෙනියටම අපේ කැබින් ක්‍රූ මෙම්බර් කෙනෙක් පළවෙනියටම අසනීප එක්කෙනෙක්ව දැක්කොත් ඒ පළවෙනියටම දැක්ක එක්කෙනා තමයි ඒ පැසෙන්ජර් දැක්ක එක්කෙනා තමයි එයාට පළවෙනියටම සාත්තු කරන්න එතන ඉන්න ඕනේ. ඊට පස්සේ අනිත් ක්‍රූ මෙම්බර්ස්ලා එයාට මේ උදව් කරනවා. මේ හදිසිය සමානට ඔක්සිජන් දෙන්න ඕනොත් අර දැන් මේ ඔක්කොම කැබින් ක්‍රූ එකව ට්‍රේන් කරලා තියෙන්නේ. සාමාන්‍ය ප්‍රථම ආධාර වලට. කතාබහ අතරතුරේදී මම ඔයගොල්ලන්ව ගෙන යන්නට කැමති පොඩි සංචාරයක් AQMA ගුවන් ගමනක් නෙමෙයි. කැප්ටන්ගේ ඉතා සුකොබ්බෝගේ වගේම ලස්සන නිවෙස් කිහිපයක් තියෙනවා. ඒ අතරතුර වර්තමානයේ කැප්ටන් ජීවත් වෙන නිවසේ ඇතුළත ගෘහ නිර්මාණ ශිල්පය එමත් නැත්නම් ඉන්ටීරියර් ඩිසයිනින් කරලා තින්නේ වෙන කවුරුත් නෙමෙයි කැප්ටන් ශෛලම තමයි. බලන්නකෝ මේ පින්තූර ටික.
මම කියවනේ කැප්ටන්ගේ මේ දක්ෂතාවය ගුවන් නියමයක හැටියට පමණක් නෙවෙයි ඔහුගේ විනෝදාංශවල තියෙන තවත් අපූර්ව දක්ෂතාවයන්. ඒ අතර එකක් තමයි මම අර ඉස්සෙල්ලා විස්තර කරා වගේ මේ ඉන්ටීරියර් ඩිසයිනින්. ඒ වගේම තව අපූර්ව හොබි එකක් තියෙනවා කැප්ටන්ගේ. ඒ තමයි ක්ලාසික් කාර්ස් කලෙක්ෂන් කරන එක. කියන්නේ පැරණි වටිනාකමින් වැඩි මෝටර් රථ එකතු කිරීම. මරු කලෙක්ෂන් එකක් තියෙනවා. අතරතුරේ මගේ මනසට එන අපූර්ව කැප්ටන්ගේ හොබීස්. ඉතින් දැන් වෘත්තියෙන් ගුවන් කපිතාන්වරයෙක් ගුවනදී පමණක් නෙවෙයි ගොඩබිමේ ඔහුගේ කාර් වලින් ඔහුගේ ක්ලාසික් කාර්ස් වලින් ගමන් යන්න ආස වගේම තමයි. ඇයි මුහුදේ එහෙමත් නැත්නම් ගඟ ඇල දොලවලදී කැප්ටන්ගේ තවත් හොබි එකක් තමයි මේ ජෙට් ස්කී සහ බෝට්ස් වල රයිඩ් කරන එක. කැප්ටන්ගේ තියෙන අපූර්ව ජෙට් ස්කී සහ බෝට්ස් වගේ එකක්. මේ බලන්න මේ පින්තූර ටික. වසර 30ක කාලයක් ගුවන් නියමයක් හැටියට ගත කරපු කාලයේදී කැප්ටන්ගේ එදා ඒ වසර 30කට ඉස්සෙල්ලා ගුවන් ගමන් ආරම්භ කරපු විදිහත් ඒ වගේම ගත කරපු කාලය ඇතුළත ඔහු සංචාරය කරපු රටවල් වල පොඩි පින්තූර කීපයකුත් බලලා ඉමුද අපි. ගත වෙනකොට අපිට හම්බෙන කණ්ඩායමත් එක්ක එහෙමත් නැත්නම් ක්‍රූ එකත් එක්ක බාගලාට නිතරම හම්බෙන්නේ එකම කට්ටිය වෙන්නත් පුළුවන් නැත්නම් සෑහෙන කාලයකට පස්සේ හම්බෙන කට්ටියත් එක්ක කැප්ටන් බොහෝ වෙලාවට ගුවන් ගත වෙනවා. ඉතින් දැන් මෙහෙම ගිහාම වෙන රටකට ගිහාම කොහොමද අත්දැකීම? මේ කට්ටියක විනෝද වෙනවද? එලීට යනවද? එන්ටර්ටේන් වෙනවද? අපිට ඒ ගැනත් කියන්නකෝ. රස අත්දැකීම් ගොඩක් ඇතිනේ. ඔව්. අපි ක්‍රූ එකත් එක්ක ගියාම සෑහෙන විනෝද වෙනවනේ. විනෝද වෙන්න අවශ්‍යතාවයක් තිබුණොත් අපි විනෝද වෙනවා. මොකද අපි ගිහිල්ලා මේ දැන් සුමාන ගණන් ඉන්නේ ඩොන් ෆ්ලයිට්ස් වල මේ විනෝද වෙයි. මේක විනෝද මේකට ට්‍රිප් එකක් නෙමෙයි යන්නේ. විනෝද සවාරියක් නෙමෙයිනේ. ඉතින් ඒකෙන්ද හැම ක්‍රූ මෙම්බර් කෙනෙක්ටම රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. ෆ්ලයිට් එක ගියාම අපි රෙස්ට් කරලා ඊළඟ ෆ්ලයිට් එකට ලෑස්ති වෙන්න. දැන් මම මෙහෙම ගත්තොත් වාට යන්න මම වාගෙන් මේ යන්නේ. වාට ඔෆිස් එකේ කොහේ හරි තැනකට වැඩට මොකක් හරි ජොබ් එකක් දීලා යන්න උනොත් ඔයා ෆැමිලි එකට අරන් යන්න දෙනවා. ඉතින් මේ ක්‍රූ එක කියන්නේ අපේ ෆැමිලි එක. අපි ඔක්කොම එකට ওই ප්ලේන් එකේ වැඩ කරන්නේ. A to B ප්ලේන් එක සේෆ්ලි ගෙනියලා ගේන්න තමයි අපේ රාජකාරිය. ඉතින් අපි එක ෆැමිලි එකක්. ඉතින් ඔය ඔතන දැන් වැඩ කරන කැබින් ක්‍රූ එක ඉස්සරම මම ඉතින් කෙඩෙට් පයිලට් කාරලා මට කියන්න පුළුවන් අක්කලා අයියලා නංගිලා මල්ලිලා කියලා. දැන් මට කියන්න වෙන්නේ ඔක්කොම මේ දුවලා පුතාලා කියලා. මොකද මට වැඩි ඔක්කොම පොඩි බාලා අවුරුදු 22 23 24 අපේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නේ. ඉතින් මේ ළමයි අපි ගියාම අපි එකට යනවා කන්න ෆ්ලයිට් එක ගියාම අපිට වෙලා තිබුණොත් ඒ කියන්නේ අපි සාමාන්‍ය වෙලාවක් අපිට දෙනවනේ. අපි ගිහලා මේ අද ගියොත් ඊට හෙට එන්නේ. අපි ගියාම අපි එළියට යනවා ගිහලා කනවා.
කන්න බොන්න යනවා හදිසිය shopping යන්න ඕනද මොකක් හරි එකක් ගන්න යනවා කියන අපි ඒක තමයි අපි එකට කනවා බොනවා ඒක තමයි අපේ විනෝදේ. නමුත් මේ නැත්තම් පාටි දාගෙන නටාගෙන අපිට කරන්න වෙලාවල් නැහැ දැන්. මොකද අපි රෙස්ට් කරලා අපි ඊළඟ ෆ්ලයිට් එකට එන්න ඕනේ. ඉතින් අපි ඒක ෆැමිලි එකක් වශයෙන් දැන් අපිට ගියාම ඔයාට හදිසියවත් ගිහලා වගේ ජොබ් එකක් කරන කරලා ඉවරනම ආවට පස්සේ හොටෙල් එකට ගියාට පස්සේ ඔයා ෆැමිලි එකත් එක්ක එළියට ගිහිල්ලා කාලා බීලා එනවනේ. ඉතින් ඒ විදිහේ විනෝදයක් තමයි අපි ඉතින් කරන්නේ. විනෝදයක් නෙමෙයි අපි එකට ගිහිල්ලා කාලා බීලා ඇවිල්ලා මේ අපි ඊට පස්සේ දවසේ ෆ්ලයිට් එකට එන්න රෙස්ට් කරලා එනවා. ඒක තමයි අපි කරන්නේ. ගේ නිර්මාණශීලී හැකියාවන් සහ දක්ෂතා කොච්චරද කියනවනම් එහෙම මේ ගුවන් කාර්ය මණ්ඩලය නැත්තම් මේ වෘත්තියට අමතරව කැප්ටන්ට ඉන්න යාළුවෝ මිත්‍රාදීන් ලෝකේ පුරාම ඉන්න හිතවතුන් සහ කැප්ටන්ට තියෙන කන්ටැක්ට්ස් මෙතකයි කියන්න බෑ. මොකද මම කැප්ටන් එක්ක කතා කරනකොට ඒ රස කතා ගොඩාක් කියලා තියෙනවා. මෙයාව හම්බුණා මේ විදියට ගමන ගියා. ඒ වගේම මේ වගේ දේවල් කරා. ඒ වගේ ඉතා රසවත් අත්දැකීම් ගොඩාක් ඔබ ෂෙයා කරනවා. ඒ වගේම තමයි ඔබගේ මේ හිතවත් භාවය මම හිතන්නේ මේ ක්‍රූ එකට විතරක් නෙමෙයි පැසෙන්ජර්ස්ලාටත් එතනින් එහාට ගිය ඔබව අඳුර ගන්න ඕනම කෙනෙකුටත් ඔබ නිතැතින්ම හිතවත්කම බෙදා ගන්නවා. ඉතින් කැප්ටන් කියන්නකෝ අවසාන වශයෙන් මේ කතා බහෙන් අපි ගොඩක් දේවල් දැනගත්තා. ගොඩක් අත්දැකීම් අපිත් ඔබගේ අත්දැකීම් අපි ෂෙයා කරගත්තා. අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන කැප්ටන්ට විශේෂයෙන් සියලු මේක නරඹන අයට වසර 30කට අධික කාලයක් ගුවන් සැතපුම් 20000කට අධික කාලයක් ඔබ මේ ගත කරපු කාලෙත් එක්ක ගුවන් මගියෙකුට එහෙමත් නැත්නම් ගුවන් කාර්ය මණ්ඩලයට එකතු වෙන්න බලාපොරොත්තු වෙන සිටින එක්කෙනෙකුට සහ ෆයිනලි කැප්ටන් කෙනෙක් වෙන්න හීනමවන පිරිමි ගැහැණු නවක සිසුවෙකුට සිසුවියකට ඔබට ජෙනරලි දෙන්න තියෙන ඇඩ්වයිස් එක එහෙමත් නැත්නම් ඉන්ෆර්මේෂන් එක එහෙමත් නැත්නම් ඔබගේ අදහස මොකක්ද අපිට කිව්වොත් එහෙම ඇඩ්වයිස් එකක් විතරට කියන්න තියෙන්නේ don't trust a person and their advice all the way unless you know that person personally. ඒ කියන්නේ ඔයා කාව හරි personally දන්නේ නැත්තම් ඒ මිනිස්යාගෙන් advice එකක් අරගෙන විශ්වාස කරගෙන වැඩ කරන්න එපා. ඉතින් අනිත් එක there is the universal advice or solution for everything done. ඉතින් කියන්නේ මේ විශ්වයේ මේ හැම දෙයකටම විසඳුමක් නැහැ. අනිත් එක ඩොන් හැම ප්‍රශ්නයකටම මේ වෙන එකම පිළිතුර නෙමෙයි හැම ප්‍රශ්නයකටම බෙල පිළිතුර තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ඔයාට සමහර වෙලේට වාගේ ප්‍රශ්නයකට උත්තරයක් හරියන්න පුළුවන්. ඒකම මට හරියන්න බෑ. මොකද අපි ඔක්කොම වෙනස්නේ. ඉතින් දැන් මම ගිහින් ඉවරලා මම කාට හරි ඇඩ්වයිස් එකක් දුන්නොත් මොකක් හරි එකක් ගැන ඒක සමහර කෙනෙක්ට ඒක හරියන්න පුළුවන්. නමුත් තවත් සමහර කෙනෙක්ට වැරදි. මොකද අපි මේ ප්‍රශ්නේ ගැන හිතලා විතරයි යාට ඒ අපේ විසඳුමක් අපි දෙන්න හදන්නේ. නමුත් එයාට මේ ප්‍රශ්නෙට මේ විසඳුමට වැඩ කරන්න යාට ඊට වැඩි තවත් ගොඩක් වෙන ඒවා හිතන්න දෙනවා. නමුත් මම මේ ප්‍රශ්නේ දෙකින්ද සමහර කෙනෙක්ට මේ ප්‍රශ්නෙට මම දෙන උත්තරේ හරි සමහර කෙනෙක්ට වැරදි වෙන්න පුළුවන් ඒක. අනිත් එක ගන්න ඔයාලට කාගෙන් හරි මම කියන්නේ කාගෙන් හරි ඇඩ්වයිස් එකක් ගන්න උනොත් ඒක එක්කෙනෙක්ගෙන් විතරක් ඇඩ්වයිස් ගන්න එපා. ගන්න කීප දෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න. ඔයා විශ්වාස කරන කීප දෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න. ඒගොල්ලොන්ගෙන් අරගෙන ඒගොල්ලෝ එක දෘෂ්ටි කෝණයන් වලින් තමයි ඔයාගේ ප්‍රශ්න ගැන බලන්නේ. මොකද ඔයා කාගේ හරි ළඟට යනවා නම් ප්‍රශ්නයකට මේ උපකාර ඉල්ලගෙන ඔයා මේ ඇඩ්වයිස් එකක් ගන්න. ඉතින් යන්න වාගේ හොඳම ආශ්‍රය කරන වාගේ ළඟින් ඉන්න අයකින් ගිහින් ඉවරලා ඒගොල්ලෝගෙන් මේකට ප්‍රශ්නෙට මේ විසඳුමක් ගන්න. ඉතින් එක්කෙනෙක් ළඟට යන්න බෑ. හැම එක්කෙනාම බලන්නේ වෙන විදිහෙන් ඉතින් ඒ ඔක්කොලගෙන් ගන්න. අරගෙන ඉවරලා හරියන එක තමුගේ ජීවිතේට කොහොමද උදව් වෙන්න පුළුවන්. අන්තිමට ඔය එකක්වත් හරි ගියේ නැත්තම් කරන්න තියෙන්නේ තමුගේ ආත්ම විශ්වාසය උඩ වැඩ කරන්න. එතකොට ඔයා ඒ ආත්ම විශ්වාස තමන් හිතනවා නම් හරි දැන් මම මෙයාගෙනුත් ඇහුවා අරයාගෙනුත් ඇහුවා මේක එකක්වත් ඔයා හිතනවා නම් මේක හරියන්නේ නැහැ කියලා තමන්ට ආත්ම විශ්වාසයක් කියලා තියෙන්න බෑ. ඉතින් ඒ ආත්ම විශ්වාසයට වැඩ කරන්න. මොකද අපි හැමෝම මේ ලෝකේ එක වගේ හිටියොත් ඉතින් වැඩක් නැහැ. හරි බොරින් නේ. මොකද ඔයා
මම වගේ හිතනවා නම් මේ එයාත් මම වගේ හිතනවා අපි ඔක්කොමලා වෙන විදිහට එකම විදිහට හිතුවොත් වැඩක් නැහැ. ගෙදරත් එහෙමනේ. ගෙදරත් මම හිතන විදිහටම මේ වයිෆ් හිතනවා නම් හරි මගේ ළමයි හිතනවා නම් හරි ඔක්කොමලා එක විදිහට හිතුවොත් කිසිම වැඩක් නැහැ. හරිම බෝරින්. ඉතින් එක්කෙනා හිතන විදියම වෙනස්. එතකොට තමයි ඉතින් ජීවිතේ පොඩ්ඩක් එක්සයිටිං. ජීවිතේ ටාගට් එකක් තියාගෙන වැඩ කරන්න. හැම දෙයකටම ටාගට් එකක් තියාගත්තොත් ඒකේ සමහර වෙලට 100%ක්ම සාර්ථක වෙන්නේ නැහැ. වෙන්න පුළුවන්. හැබැයි 100% සාර්ථක වෙන්නත් පුළුවන්. වෙන්නේ නැහැ. නමුත් සම්පූර්ණ ප්‍රමාණයක් සාර්ථක එකද මොන දෙයක අපි ටාගට් එකක් තියන්නේ. ජීවිතේ ටාගට් එකක් තියාගෙන මේ වැඩ කරොත් මේ ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ. අද වැඩසටහන නරඹපු අයට ගුවන් ගමනක නිරත වුණත් එහෙමත් නැත්නම් ගුවන් ගමනක් ඉදිරියේදී යන්න බලාපොරොත්තු වෙන සිටිනත් ඉන්නවා නම් බොහොම දේවල් අද දැනගන්න ලැබුණා. කැප්ටන් බොහොම ස්තුතියි. අද රසවත් දේවල් ඒ වගේම බොහොම වටිනා දේවල් සහ ඔබගේ අත්දැකීම් ගොඩක් අපිට ෂෙයා කරා. කැප්ටන් ශෛලා ගොඩක් ස්තුතියි ඔබට අද වැඩසටහන සම්බන්ධ වුණාට. Thank you very much, Don. Thanks a lot for inviting me for your program, and I wish you all the success. Thank you very much again. ඒ හැම දෙයකටම ගොඩක් ස්තුතියි. ඔබට පුළුවන් ඔබගේ අදහස්, යෝජනා, චෝදනා සහ ඔබ දරන මතය අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න. ඉතින් ඉදිරියේදී තවත් මේ වගේ රසවත් කතා බහට සුවිශේෂී පුද්ගලයන් එක්ක අපි එකතු වෙන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා. කැප්ටන් ශෛලා ගොඩක් ස්තුතියි ඔබට අද වැඩසටහන සම්බන්ධ වුණාට.